පිරිනිවන් ආර්ය මාර්ගයේ උත්තම ඵල නිවන් විමසුම ධර්මදේශනා समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्गमुक्तदं धम्मස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝචේවස්ස සතං ජීවේ දුස්පඤ්ඤෝ අසමාහිතෝ ඒකාහං ජීවිතාසෙයෝ ප්‍රඥාවන්තස්ස ජායිනෝ උත්ති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, නිවන් මාර්ග විස්තර කෙරෙන ධර්ම දේශනා මාලාවේ තුන්වෙනි ධර්ම දේශනාවයි අද දවසේ මේ විදිහට ඔබට අහන්නට ලැබෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිවන් මාර්ගයේ අරියෂ්ඨාංග මාර්ගය. ඒ අරියෂ්ඨාංග මාර්ගයේ යම් කිසි කෙනෙක් තුළ උපදින පළමු අවස්ථාව සෝතාපන්න ඵලයේ හැටියට මේ ධර්මයේ විස්තර වෙන්නේ. ඒකට ඒ සෝතාපන්න ඵලයේ අරියෂ්ඨාංග මාර්ගයේ තමන්ගේ ජීවිතය තුළ උපදවා ගන්නට ඒ සඳහා පිළිවෙලින් ගමන් කළ යුතු වැඩපිළිවෙල කලින් ධර්ම දේශනා දෙක තුළ අපි සාකච්ඡා කරන්න යෙදුණා. ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව සම්පූර්ණ කර ගැනීමෙන් තමයි ඒ ලෝකෝත්තර වූ අරියෂ්ඨාංග මාර්ගයේ තමන්ගේ චිත්තසංතානය තුළ උපද ගන්නට ලැබෙන්නේ කියලා අපි පළවෙනි ධර්ම දේශනාව තුළ සාකච්ඡා කරන්න යෙදුණා. ඒ වගේම දෙවෙනි ධර්ම දේශනාව තුළ ඒ සීල විසුද්ධිය චිත්ත විසුද්ධියටත් අදාළ ධම් කාරණා සාකච්ඡා කරන්න යෙදුණා. එතකොට යම්සි කෙනෙකුට නිවන් දකින්නට ඕන නම් ඒ සංසාර දුක්ඛින නිමා ගන්නට ඕන නම් එයා ආර්ය ශ්‍රාංක මාර්ගයේ ගමන් කරන්නට ඕනේ. ඉතින් ආර්ය ශ්‍රාංක මාර්ගයේ ගමන් කරන්නට නම් ආර්ය ශ්‍රාංක මාර්ගයේ උපදවා ගන්නට ඕනේ. ඒ උපද්දගත්තේ නැති තමන් තුළ ඉපදිච්ච නැති මාර්ගයක් තුළ කෙනෙකුට ගමන් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මේ මාර්ගයේ උපදවා ගන්න නොවරදින වැඩපිළිවෙල හැටියට ඒ ත්‍රිවිධ ශික්ෂාව සම්පූර්ණ කිරීම කළ යුතුයි කියලා මතක් කරා. ඒ ධර්මය අවබෝධ කරන පුද්ගල ස්වභාවයන් තුනක් ගැන අපි කතා කරලා උග්ගටිතඤ්ඤ පුද්ගලයාට බොහොම පහසුවෙන් ගාථා පදයක් කියනකොට එයාට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් තරමේ
සංසාරයෙන් ගෙනාවු පුණ්‍ය ශක්තියක් තියෙනවා කියලා අපි සාකච්ඡා කරා. ඒ වගේම විපරිතඥ කෙනාට ඒ ධර්මයේ විස්තර වශයෙන් දේශනා වෙනකොට සූත්‍ර දේශනාවක් ආදී අහන් ඉඳලා ඉවර වෙනකොට ඒ ධර්මය අවබෝධ කරගන්නට අවස්ථාව තියෙනවා. ඒ පුණ්‍ය ශක්තිය තියෙනවා කියලා අපි සාකච්ඡා කළා. ඒ වගේම ඒ නෙయ్య පුද්ගලයාට ඒ ධර්මයේ හොඳට අහගෙන කල්යාණ මිත්‍ර ඇසුරින් ඒ ධර්මයේ මනාකොට දරාගෙන ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කරලා සීලයක පිළිපදලා සමථ විදර්ශනා වඩන්නට ඕනේ. එහෙම නැත්නම් සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව පිළිවෙලින් පූර්ණේ කරන්නට අවශ්‍යයි. ඒ ධර්මය අවබෝධ කරගන්න අවශ්‍ය වෙන පුණ්‍ය ශක්තිය තමන්ගේ සිත තුළ වඩා ගැනීමට කියලා අපි සාකච්ඡා කරන්න තියෙනවා. එතකොට යම්ස කෙනෙකුට නොවැරදීම වර්තමාන ජීවිත වල බොහෝ දෙනෙක් මේ නිවන් මාර්ගය අවබෝධ කර ගන්නවා නම් ඒ අයගේ චිත්ත ස්වභාවය ගොඩාක් වෙලාවට ඒ නෙయ్య කියන පුද්ගලයන්ට තමයි වැටෙන්නේ. එතකොට මේ නෙయ్య කියන පුද්ගලයේ යන්ට නොවරදින වැඩපිළිවෙල විදිහට මේ සීල සමාධි ප්‍රඥා ශික්ෂාව සම්පූර්ණ කළ යුතු වෙනවා. එතකොට සීල ශික්ෂාව කියලා අපි කතා කරේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළව සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන වැඩපිළිවෙල. එතන සම්මා වාචා කියලා කිව්වේ බොරු කීමෙන් වැළකීලා, කේලම් කීමෙන් වැළකීලා, පරස වචන කීමෙන් වැළකීලා, හිස් වචන කීමෙන් වළකිනකොට ඒ සම්මා වාචා කියන අංගය සම්පූර්ණ වෙනවා. ඒ වගේම සම්මා කම්මන්ත කියලා කිව්වේ ප්‍රාණඝාතයෙන් වැළකීලා, සොරකමින් වැළකීලා, වැරදි කාම සේවනයෙන් වැළකීලා කටයුතු කරනවා කියන තැන. ඒ වගේම සම්මා ආජීව කියලා කිව්වේ ඒ මිත්‍යා ජීවිකාවෙන් වැළකීලා. සම්මා ජීවිකාව කියන්නේ නිවැරදි විදිහට ජීවිකාව පවත්වන්නට ඕනේ. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ගිහි කෙනෙකුට නම් කරන්නට එපා කියපු වෙළඳාම් පහක්. ඒ කියන්නේ වසවිස වෙළඳාම, අවියාවුද වෙළඳාම, මස් මාංශ වෙළඳාම, ඒ වගේම මත්ද්‍රව්‍ය වෙළඳාම, ඒ වගේම වහල් වෙළඳාම කියන මේ වැරදි වෙළඳාම් පහෙන් තමන් ජීවිකාව ගත කරනවා නම් ඒක මිත්‍යා ජීවිකාවක් වඩපත් වෙනවා. ඒ වගේම යම්ස කෙනෙක් කිරණ මායින දේවල් වලින් හොර කරනවා නම්, ඒ වගේම යంత్ర මන්ත්‍ර ආදී බොරු දේවල් කරමින් ජීවත් වෙනවා නම්, ඒ වගේම යම්සි වැටුපක් ගන්නවා නම් ඒ වැටුපට අදාළ සේවාව කරන්නේ නැහැ. මේ සියලු දෙයින් කරන්නා වූ ජීවිකාව මිත්‍යා ආජීවයක් වලට තමයි යන්නේ. ඒ මිත්‍යා ආජීවයෙන් වැළකීලා ඒ නිවන් දකින්න ඕනේ කැමති කෙනා, සංසාර දුකින් නිවා කරගන්න කැමති කෙනා ඒ නිවැරදි ජීවිකාව ගත කරන්නට ඕනේ. එතකොට මේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන කොටස් ටික සම්පූර්ණ වෙනකොට එයාගේ සීලයට අදාළ කොටස් ටික සම්පූර්ණ වෙනවා. එතකොට පින්වත්නි අපි මේ සීලය ආරක්ෂා කරන්න ඕනේ කවද වෙනකන්ද? මේ සීලය අපි ඒ නිවන දකින තුරාවටම ආරක්ෂා කරන්න ඕනේ. දානං දදන්තු සද්දායේ සීලං රක්ඛන්තු සම්බදා. ශ්‍රද්ධාවෙන් නම් පෑන් දෙන කෙනා ශ්‍රීලං රක්ඛන්තු සම්බදා සීලේ හැමදාම ආරක්ෂා කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළව ඒ සීලය සමාදන් වෙච්ච කෙනා මෙයාගේ ඒ සීලය නැවත අපිරිසිදු නොවන මට්ටමටපත් වීම අපි සීල විසුද්ධිය හැටියට සාකච්ඡා කළා. මේ සීලේ නැවත අපිරිසිදු නොවන මට්ටමටපත් වෙන්න නම් එයා පංචසේක බල ධර්මයන් තමගේ චිත්තසංතානය තුළ වඩවා ගත යුතුයි කියලා මතක් කරා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි මහා ශ්‍රද්ධාව, ධර්මයේ කෙරෙහි, සංඝ රත්නයේ කෙරෙහි, ඒ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කර ගන්නවන යම්සි කෙනෙක් එයාගේ හිත අකුසලයට නැවෙන්නේ. ඒතකොට යාර සිල්පද ආරක්ෂා කරන්න ඒක පහසුවක් වෙනවා. ඒ වගේම පව් කරන්න ලැජ්ජාව උපන්ද ගන්නවා නම් මං වගේ මේ මනුස්ස ජීවිතයක් ලබා ගත්ත කෙනෙක්. මේ වගේ ලාමක අකුසල් කරන්න හොඳ නැහැ. ඒක මට ගැලපෙන්නේ නැහැ කියලා
ඒ පව කරන්න ලැජ්ජාව උපන්ද ගන්නවා නම් ඒකත් ඒ අකුසලයන්ගෙන් වළකින්න ඒ සීලය ආරක්ෂා කරන්න හේතුවක් වෙනවා. ඒ වගේම යම්ස කෙනෙක් විපාකයට බය උපන්ද ගන්නවා. යම්ස කෙනෙක් අකුසල කර්ම කරලා ඒ සතර අපාය ආදී විඳින දුක් ගැන මෙනෙහි කරලා ඒ විපාකයට බය උපන්ද ගන්නවා නම් අන්න ඒකත් එයාගේ සීලේ රැකෙන්න උපකාරක ධර්මයක්. ඒ වගේම යම්ස කෙනෙක් පටන්ගත් වීරියෙන් යුක්ත වාසය කරනවා නම් ඒ සිතේ අකුසලයේ උපදිනකොට ඒක කයින් වචනෙන් ක්‍රියාත්මක වෙන්න නොදී ඒ තැනම පටන්ගත් වීරියෙන් යුතුව දුරු කර ගන්නවා නම් ඒකත් එයාගේ සීලය ආරක්ෂා වෙන්න උපකාරක ධර්මයක්. ඒ වගේම යම්ස කෙනෙක් හොඳ තීක්ෂණ නුවණින් යුක්තයි නම් ප්‍රඥාවෙන් යුක්තයි නම් ඒ කෙනාට හැම වෙලාවෙදිම හැම දෙයකම ආස්වාදී ආදීනෝ නිස්සරණයි දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම එයා සිල් රකින්නේ නුවණින් යුක්තව සීලේ සීමාව හොඳට දන්නවා. එයාට කලබලයකින් තොරව ඒ වගේම මෝහයෙන් තොරව එයා ඒ සීලය අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කබර නැති සිදුරු නැති නොකැඩුණු සිල්පද ඇති ආරණ්‍ය තෘෂ්ණා දෘෂ්ටි වලට දාස නොවුණු ආරණ්‍ය වහන්සලා කැමති වෙන සමාධි සංවත්තනික සමාධිය පිණිස පවතින විදිහට සීලය දියුණු කරගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ සම්බන්ධව අපි ගොඩාක් උනන්දු වෙන්න ඕන උත්සාහවත් වෙන්නට ඕනේ. සීලය ආරක්ෂා කරගන්නට බැරිව ගියොත් එතනින් එහා විසුද්ධිය සම්පූර්ණ කරනවා කියන්නේ සිද්ධ වෙන්නේ නැහැ. සීලේ පටිච්චාය නරසපන්න අපි මතක් කරා. සීලේ පිහිටලයි අපිට මේ ඊතර චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි ආදී උපද්ද ගන්න තියෙන්නේ. එහෙනම් අපි හොඳට පළවෙනියෙන්ම සීලය ආරක්ෂා කරන්න කැමති වෙන්න ඕනේ. ඒ සීලය ආරක්ෂා කරන්න සිල්පද ආරක්ෂා කිරීමේ ආනිසංස හොඳට මෙනෙහි කරන්න ඕනේ. සිල්පද කැඩීමේ සිදුවන ආදීනව අපි හොඳට මෙනෙහි කරලා ඒ සීලෙන් සතුට වෙන සිතක් උපද්ද ගන්නට ඕනේ. ඒ කිනාට ඒ තමන්ගේ සීලය නැවත අපිරිසිදු නොවන මට්ටමට සීල විසුද්ධියක් දක්වා දියුණු කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒතර යම්සි කෙනෙක් තමන්ගේ සීල විසුද්ධියක් දක්වා දියුණු කරගන්නවා. ඒ සිල්පද සමාදන් වෙලා ඊට පස්සේ එයා ඒ සිල්පද සමාදන් වෙලා එහෙනම් මම දැන් සීල විසුද්ධිය පිරෙනකන් ඉන්නවා කියලා කල යුතු දෙයක් නෑ. එයාට තියෙන්නේ ඒ සමාධි ප්‍රඥා ආදී ශික්ෂාවන් පූර්ණේ කරන්නට. එතකොට මේ සමාධි ප්‍රඥා ආදී ශික්ෂාවන් පූර්ණේ වෙනකොට එයාගේ අර කියපු විදිහට ඒ බල ධර්මයන් වැඩෙනවා. ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙනවා. එතකොට මෙයාගේ සීලය නැවත අපිරිසිදු නොවන මට්ටමටපත් වෙනවා මිස සිල් සමාදන් වෙච්ච පමණින් සීලය නැවත අපිරිසිදු නොවන මට්ටමටපත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි උත්සාහවත් වෙන්නට ඕනේ ඒ සීලය සීල විසුද්ධියක් වඩපත් කරගන්නට. එතකොට සීල විසුද්ධිය සම්පූර්ණ කරගත්ත කෙනා කියන්නේ සිල්පද සමාදන් වෙච්ච කෙනා ඊට පස්සේ ඒ චිත්ත විසුද්ධිය උපද්ද ගන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. ඉතින් අපි මේ චිත්ත විසුද්ධිය උපද්ද ගන්නේ කොහොමද? එහෙම නැත්නම් මේ නීවරණ ධර්මයන් දුරු කරලා ආවරණ ධර්මයන් දුරු කරගෙන ඒ නිවන් මාර්ගයට අදාළ විදිහට ඒ සමතය විදර්ශනා වඩා ගන්න වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා සාකච්ඡා කරගත යුතු වෙනවා. එතකොට එතන සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය කියනකොට එතනත් අපිට ඕන ආරියෂ්ඨාංග මාර්ගයේ සමාධි ශික්ෂාවට අදාළ වෙන අංගයන්ගෙන්ම මේක සාකච්ඡා කරගන්නට පුළුවන්. එතකොට ආරියෂ්ඨාංග මාර්ගයේ සමාධි ශික්ෂාවට බුදුරජාණන් වහන්සේ දේශනා කළා සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එතකොට සම්මා වායාම කියනකොට සතර සම්‍යක්පදා වීරිය වඩනවා කියන කාරණේ එතනින් ඇතුළත් වෙනවා. එතකොට කොහොමද සමාධියක් වැඩෙන ආකාරයට මේ සතර සම්‍යක්පදන් වීරිය වඩන්නේ කියන එකයි අපි ගිය සතියේ සාකච්ඡා කරන්න යෙදුනේ. නැවතත් අපි මේ දෙසට චුට්ටක් යමු වෙනවා නම් යම්සි කෙනෙක්ගේ චිත්තය සාමාන්‍යයෙන් පවතිනකොට පංච නීවරණයන්ගේ පැවැත්මක් තමයි තියෙන්නේ. කියන්නේ චිත්තයන්ගේ පැවැත්ම එක්කෝ
කාමච්ඡන්දේ ගෙවල් දොරවල් හදන දෙයක්, දරුමුණු පුරු ගැන වෙන්න පුළුවන්. කරන්න තියෙන දේවල්, කරපු දේවල් මේ කාමයට අදාළ දෙයක් ගැන වෙන්න පුළුවන්. නැත්නම් සමහර විට දේශයෙන් දුකෙන් සෝකේ කටයුතු කරනවා වෙන්නට පුළුවන්. නැත්නම් සමහර විට නිදිමතින් කටයුතු කරනවා වෙන්න පුළුවන්. සමහර විට කරපු අකුසල් ගැන පස්තැවෙනවා. සමහර විට කරන්න බැරි වෙච්ච කුසල් ගැන පස්තැවෙනවා. උද්දච්ච කුක්කුච්චය කියන තැනින් හිත පවතින්නේ. ඒවත් නැත්නම් විචිකිච්ඡාව තුළ බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංඥා ගැන සැක කරනවා. ඉතින් මේ නිවන් මාර්ගය ගැන සැක කරන ඔය වගේ තමයි සාමාන්‍ය කෙනෙක්ගේ සිත පවතින්නේ. ඉතින් මේ විදිහට අකුසල් තුළ පවතින චිත්තය යම්සි කමඨහනක් තුළ පවත්නවා කියන්නේ එතකොට මේ චිත්තය පළවෙනියෙන්ම බුද්ධානුස්සතිය වෙන්නට පුළුවන්, මෛත්‍රිය වෙන්න පුළුවන්, අසුභේ මරණ සතිය, ආනාපාන සතිය කුමන හෝ කමඨහනක් තුළ පැවැත්වුවා කියන කමඨහනකට ගත්තා කියන්නේ ඒ වෙලාවේදී චිත්තේ ඉපදිලා තිබ්බා වූ අකුසලේ දුරු වෙනවා. ඒ වගේම මේ කල්පනාව පිටම දිගින් දිගට ගියා නම් ඒ නිසා උපදින්න තිබිච්ච අකුසල් ටික දුරු වෙනවා. ඒ වගේම බුදු ගුණයට හිත තිබ්බා කියන්නේ, මෛත්‍රියට හිත තිබ්බා කියන්නේ මේ මොහොතේ නූපන් කුසලයක් උපද්දලා තියෙනවා. අපිට භාවනා කරනවා කියලා මොකද්ද කරන්න තියෙන්නේ? ඒ උපන් කුසලය වැඩි දියුණු කරගෙන යන වැඩපිළිවෙලයි අපේ භාවනා වැඩපිළිවෙල බවට පත් වෙන්නේ. නමුත් මෙන්න මෙතනදී තමයි අපි හොඳටම තේරුම් බේරුම් කරගන්නට ඕනේ නොවැඩුණු සිතක ස්වභාවය. වැඩිච්ච නැති සමත පුරුදු කරපු නැතක හිතක ස්වභාවය තමයි අපි කුසල් අරමුණ තුල හිත තිබ්බට ඒ හිත තියෙන අරමුණ තුල පවතින්නේ නැහැ. ඔකට පුරාණ ආචාර්යවරු උපමාවක් පෙන්නනවා හරියට දුවන අස්සෙගේ පිටේ පොල් ගෙඩියක් තියන්න යනවා වගේ කියලා. මේ දුවන අස්සෙගේ පිටේ පොල් ගෙඩියක් තිබ්බට මේක නතර වෙන්නේ නැහැ. ඒ වගේ අපි ඒ සමාධි නිමිත්තක් තුල හිත නැවැත්තුවට, හිත නවත්තන්න උත්සාහවත් වුණාට හිත විසින් නැවත අකුසලයට අරන් යනවා. ඒතර අපිට වීරිය තියෙන්නට ඕනේ නැවත කුසල අරමුණට ගේන්න. මෙන්න මෙතනයි ඒ සතර සම්‍යක්පදං වීරිය වැඩෙන වැඩ පිළිවෙල තියෙන්නේ. හිත විසින් අකුසලයට අරන් යනවා, අපි විසින් කුසලයට අරන් යනවා. හිත විසින් නැවතත් අකුසලයට අරන් යනකොට අපි විසින් කුසලයට අරන් යනවා. ඉතින් කලක් යනකම් මෙන්න මේ යුද්ධය තමයි හිතේ ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න මේ යුද්ධය සාර්ථකව නිම කරගන්න පුළුවන් කෙනෙකුට, මෙන්න මේ යුද්ධෙන් පසුබහින්න නැතුව දිගටම මේක කරන්න පුළුවන් කෙනෙකුට අන්න හැකියාවක් උපදිනවා. එයාගේ සිත පිටට යනකොටම හඳුන ගන්නට. සමහර වෙලාවට පිංගතුනේ අපේ සිත ඒ කමඨානෙන් පිට ගිහිල්ලා ගොඩාක් දේවල් හිතලා කල්පනා කරලා විනාඩි 5ක් 6ක් ගියන් පස්සේ සමහරලාට තමයි කෙනෙකුට අනේ මම කමඨානෙන් පිට කියලා තේරෙන්නේ. සමහර කෙනෙකුට විනාඩියක් දෙකක් ගියාම තේරෙන්නේ. නමුත් මේක දිගින් දිගට කරන කෙනාට එයාට සිහිය වැඩෙනවා. ඒ කියන්නේ එයාගේ සිත ඒ කමඨහනින් පිට ගියා නම් එයා ඒ මොහොතේම දකිනවා. ඒතර එයාට වීරිය තියෙනවා නම් එයා මොකද කරන්නේ? වීරියෙන් නැවතත් ඒ කුසල අරමුණට කියනවා. අන්න එතකොට මෙහෙම කරනකොට මෙයාට හොඳට කුසලයේ අකුසලයේ පේන්න ගන්නවා. කුසලයේ අකුසලයේ කියලා මෙතන කියන්නේ මොකද්ද? ඒ තමන් දුන්නු නිමිත්ත තුල කියන්නේ මෛත්‍රිය නම් වඩන්නේ. ඒ මෛත්‍රී නිමිත්ත තුල හිත පවතිනවා නම් කුසලයේ. මේ මෛත්‍රී නිමිත්ත යටපත් කරගෙන කරපු දේවල්, කරන්න තියෙන දේවල්, ඊවල් දොරවල් ඉඩ කඩන් දරුමුණු පුර ගැන සිහිපත් වෙනවා නම් අන්න අකුසලයේ ඉපදුනා කියලා දකින්නට ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට කරගෙන යනකොට මෙයාට පුළුවන්කම තියෙනවා ඒ මොහොතේ තමන්ගේ සිතේ පවතින කුසලයේද අකුසලයේද කියලා හොඳට හඳුනා ගන්න පුළුවන් සිහිය වැඩෙනවා. මෙන්න මේ සිහිය වැඩෙනකොට මෙයා කුසලයේ අකුසලයේ හඳුනා ගනිමින් අකුසලයේ බැහැර කරමින් කුසල් දියුණු කරන්නට උත්සාහවත් වෙනවා. අකුසලයේ බැහැර කරමින් කුසල් දියුණු කරන්න ගන්නා උත්සාහය තුළ ටිකෙන් ටික කලක් යනකොට මෙයාගේ සිතේ මෙයාට චූටි වෙලාවක් හිත ඒ තමන් කැමති කුසල අරමුණ තුළ පවත්වන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒක සමහර විට තප්පර ගානක් වෙන්නට පුළුවන්. ඉතින් තව ටිකක් දිනු කරකට විනාඩියක් දෙකක් ඒ කුසල අරමුණ තුළ
හිත පවත්වන්න පුළුවන් හැකියාව ලැබෙනවා. මේක තවදුරටත් දියුණු කරන් යනකොට විනාඩි 5ක් 10ක් ඒ කුසල අරමුණ තුළ හිත පවත්වන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේක ටිකෙන් ටික දියුණු කරන්න ඒ හිතේ ශක්තිය වැඩි වෙනවා. පින්වත්නි අපේ හිත සාමාන්‍ය ගත්තයින් පස්සේ එක අරමුණක් තුල පවත්වනකොට මේ හිත වැඩෙනවා. ඒ කියන්නේ අපි ව්‍යායාම කරනකොට එක්සයි කියන්නේ දුවනකොට එක බර උස්සනකොට ඒ දේවල් කරනකොට මේ රූපය මේ කය වැඩෙනවා. නමුත් අපිට මේ චිත්තේ වඩවා ගන්නට තියෙන්නේ ඒක අරමුණක් තුල චිත්තේ නවත්තලා තියන්නට ඕනේ. ඒක අරමුණක් තුල චිත්තේ නවත්තනකොට ඒ අරමුණම තුලම හිත නැවත පවත්වනකොට ඒ චිත්තේ ශක්තිය විසිරීලා යන්නේ නැහැ. ඒ ශක්තිය හිතේ ගබඩා වෙනවා. ඒ ශක්තිය එක්රැස් වෙනවා. ඒ ශක්තිය එක්රැස් වෙන්න මේ චිත්තේ කැමැති මහාංගත වෙන්න. ඒ නිසා ඒ ශක්තිය එක්රැස් වෙන්න මේ සිතේ ඒකාග්‍රතාවය දිනු කරන්න සිත උපකාර වෙනවා. ඊට පස්සේ මෙයාගේ සමාධි චිත්තේ පවත්තන්නම සිත උපකාර වෙනවා. ඒ උපකාර වෙනකොට අන්න සිතින්ම ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාව ඒ කියන්නේ මේ ධර්මයන් පාල කරනවා. විශේෂයෙන් ගත්තයින් පස්සේ ප්‍රීතිය, පස්සතිය, සැපේ නිසා හිත සමාධි වෙනවා. මෙන්න මේ සමාධිය ටිකෙන් ටික පවත්නකොට කාමච්ඡන්ද, ව්‍යාපාද, චීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච කියන මේ නීවරණ ධර්මයන් දුරු වෙලා විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන ධානාංගයන් චිත්තය තුළ පහළ වෙන්නට පටන් ගන්නවා. මේ ධානාංගයන්ගෙන් නැවත ඒ චිත්තය ඒකාග්‍රතාවය ඇති කරන්නටම ඒ සමාධි සිත්තේ පවත්තන්නටම උදව් උපකාර කරනවා. ඒතර මේ චිත්තේ යම්ස කෙනෙක් වසීභූත කරව සමාධියක් තුළ ඒ සමාධියට සමවදින්නට ඒකට කියනවා සමාපංච කුසලතාවය. ඒ වගේම සමාධිය නැගී සිටින්න ඒකට කියනවා උත්තාන කුසලතාවය. ඒ වගේම සමාධිය Tamanට කැමති කාලයක් පවත්ත ගන්න ඒකට කියනවා තිති කුසලතාවය. ඒ වගේම ධානාංග ආවර්ජනය කරන්න ආවර්ජනා කුසලතාවය. ඒ වගේම මේ කියපු කාරණා Tamanට කැමති ආකාරයට පවත්වන්න පුරුදු කරනවා ඒකට කියනවා වසීභාවය. ඉතින් මෙන්න මේ දේවල් ටිකෙන් ටික පුරුදු පුහුණු කරගත්තොත් එයාගේ චිත්තය එයාට වසීභූත භාවයටපත් වෙනවා. එතකොට එයාට කැමති වෙලාවක සමාධියට සමාදින්න පුළුවන් වෙනවා. ඒ සමාධිය කැමති කලක් පවත්වන්න පුළුවන් වෙනවා. ඒ සමාධියකින් කැමති වෙලාව නැගී සිටින්න පුළුවන් වෙනවා. ඉතින් මේ විදිහට මෙයා දිනු කරලා එයා ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තතිය ධානය, චතුර්ථ ධානය දක්වා දිනු කරන වැඩපිළිවෙල ඒ චිත්ත විසුද්ධිය විදිහට අපිට සාකච්ඡා කරන්නට පුළුවන්. ඉතින් මේකට ඒ චිත්තේ සමාධි කරන්න උපකාරක ධර්ම බොහෝමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. විශේෂයෙන්ම සමාධි භාවනාව වඩන කෙනෙක් ඒ ඉන්ද්‍රිය සංවරය විශේෂයෙන්ම ඇති කර ගන්නට ඕනේ. යම්සි කෙනෙක් මේ ඇස කන නාසය දිව ශරීරය මනස අසංවර කරගෙන වාසය කරනවා නම් ඒ කෙනාට සම්මා සමාධිය උපදගෙන වාසය කරන්න අභව්‍යයි කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් දොර කවල ගොඩාක් ඇරලා තියෙන තැනක පහනක් දැල්වලා තිබ්බොත් ඒ වටෙන් එන සුළඟ නිසා මේ පහන් සිල නිසල වෙන්නේ නැහැ. එතකොට පහන් සිල නිසල වෙන්නේ නැත්නම් ඒ පහන් සිලේ ආලෝකයෙන් යම්සි කෙනෙකුට පුළුවන් කමක් නැහැ වැඩ ගන්න. ඒ වැඩ ගන්න නම් මේ පහන් සිල නිසල කරන්න ඕනේ. පහන් සිල නිසල කරන්න නම් මොකද වෙන්න ඕනේ? අර දොර කවුළු වලින් හමාගෙන එන හුළඟ නැති කරන්න ඕනේ. ඒ වගේ අපි චිත්තේ නිසල කරන්නට ඕනේ. චිත්තේ කර්මුණක් වලට ගන්න නම් අපි ඉන්ද්‍රිය සංවරය කරගන්න ඕනේ. ඉන්ද්‍රියන් වලින් කාම කෝප අවසන ස්වභාවය අරමුණ ඇතුළට එනවා නම් අපිට මේ සිත එකතෙන් කරගන්නවා කියන වැඩ පිළිවෙල කරන්නට පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි ඒකට බොහෝ මහන්සි වෙන්නට බොහෝ උත්සාහවත් වෙන්නට ඕනේ. ගොඩක් උත්සාහවත් වෙලා මහන්සි වෙලා චිත්ත සමාධියක් ඇති කරගන්නට ඕනේ. ඒ චිත්ත සමාධිය ඇති කරගන්න වැඩ පිළිවෙල චිත්ත විසුද්ධිය විදිහට සඳහන් වෙනවා. එතකොට අපි අද දවසේ මාතෘකා කරන්න යන ගාථාවක්.
ඒ ගාථාව අයිති වෙන්නේ දිට්ඨි විසුද්ධිය කොටසට. යෝචේ වස්ස සතං ජීවේ දුස්පඤ්ඤෝ අස්මාහිතෝ ඒකාහං ජීවිතාසෙයෝ ප්‍රඥාවන්තස්ස ජායන. මේ යම්සේ කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවා. අවුරුදු 100ක් ජීවත් වෙනවා දුස්පඤ්ඤෝ අසමාහිතව. ඒ කියන්නේ දුස්පාඥව අසමාහිතව ජීවත් වෙනවා කියලා කියන්නේ ඒ ප්‍රඥා භාවනාවේ ඒ කියන්නේ දිට්ඨි විසුද්ධියට අදාළ භාවනා කරලා හිත සමාධිමත් කරගෙන ඒ ප්‍රඥා භාවනාවෙන් හිත සමාධිමත් කරගන්න නැතුව අවුරුදු 100ක් ජීවත් වෙනවා. ඊට වඩා ඒකාහං ජීවිතාසෙය්‍යෝ. එක ෂණයක් තුළ ඒ දිට්ඨි විසුද්ධිය උපද්දගෙන ජීවත් වෙන ඒ ෂණේ ජීවිතයට වඩා ශ්‍රේෂ්ඨයි. අපි බලන්නට ඕනේ මේ දිට්ඨි විසුද්ධිය කියලා කියන්නේ මොකක්ද? අපි බලන්නට ඕනේ මේ දිට්ඨි විසුද්ධිය කියලා කියන්නේ මොකක්ද? ඒ කියන්නේ ප්‍රඥා ශික්ෂාව ආරම්භ වෙන තැන මේ. දැන් ප්‍රඥා ශික්ෂාවට දිට්ඨි විසුද්ධිය, කාංකා විතරන විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය කියලා විසුද්ධීන් පහක් ඇතුළත් වෙනවා. ඒතර මේකේ පළවෙනිම විසුද්ධිය තමයි දිට්ඨි විසුද්ධිය. ඒ කියන්නේ විසුද්ධිය කියලා කියන්නේ පිරිසිදු බව. එතකොට දැකීමේ පිරිසිදු වෙන්න ඕනේ. දැකීම පිරිසිදු වෙනවට කියලා දිට්ඨි විසුද්ධිය. ඒතර දැකීම පිරිසිදු වෙන්න ඕනේ කොහොමද? ඒ කියන්නේ අපේ දැකීම දිට්ඨිය හැම වෙලාවෙම මිත්‍යා දෘෂ්ටියක් තුළ තමයි පවතින්නේ. ඒ කියන්නේ ඒක මිත්‍යා දෘෂ්ටිය කියනටත් වඩා බුදුරජාණන් වහන්සේගේ වචනයෙන් සඳහන් කරනවා නම් සක්කාය දිට්ඨිය තුළ තමයි අපේ දැක්ම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට ස්වාමීන් වහන්සේ නමක් කියලා බුදුරජාණන් වහන්සේ කියනවා ස්වාමිනී සක්කාය දිට්ඨිය කියන්නේ කියලා. මොකේද මේ සක්කාය දිට්ඨිය කියන්නේ කියලා. එලා බුදුරජාණන් වහන්සේ ඒකට උත්තර දුන්නා පින්වත් වික්ෂුව. සක්කාය කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන පහට කියන නමක් තමයි සක්කාය කියලා කියන්නේ. එතකොට සත්‍යය වර්ධවා දැඩි කොට හිතින්ම හදාගත් අදහසට කියනවා දෘෂ්ටි කියලා. එතකොට මේ සත්‍යය වර්ධවා දැඩි කොට ඒ අදහස හදාගන්නේ ස්කන්ධයන් කෙරෙහි නිසා ඒ ස්කන්ධයන් කෙරෙහි ඒ නැත්තම් ඒ සක්කාය කෙරෙහි සත්පුද්ගල ආත්ම ස්වභාවයෙන් ගත් අදහසට සක්කාය දෘෂ්ටි කියලා කියනවා. එතකොට මෙන්න මේ සක්කාය දිට්ඨිය තුල දකින දැක්ම වැරදි. ඒ දැක්මට කියන්නේ දැකීම පිරිසිදුයි කියලා. අන්න ඒ සක්කාය දිට්ඨිය දුරු වෙන විදිහට යම් දැකීමක් උපද්ද ගන්නවද? අන්න ඒකට කියනවා දිට්ඨි විසුද්ධිය කියලා. ඒ කියන්නේ දැකීම පිරිසිදුයි කියන කාරණේ කියනවා. ඉතින් මෙතනදී අපි හොඳට තේරුම් ගන්නට ඕනේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ. සත්‍යයක් පුද්ගලික ආත්මයක් විදිහට පෙනෙන බව තමයි අපිට තියෙන දෝෂය. එහෙනම් අපි දිට්ඨි විසුද්ධිය උපද්ද ගන්නවා කියලා ඇති කරගත යුත්තේ දැකීම පිරිසිදු කරගත යුත්තේ මෙතන රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහක් තියෙනවා. නමුත් ඒක සත්‍ය පුද්ගලාත්ම ස්වභාවයේ ශූන්‍යයි. සත්‍ය පුද්ගලික ආත්මයක් නෙවෙයි මෙතන පවතින ධර්මතාවයක් කියන අවබෝධය ලබා ගන්නට ඕනේ. ඉතින් මේක අපිට බලන්න පුළුවන් ක්‍රම කීපයක් ධර්මයේ සඳහන් වෙනවා. යම්ස කෙනෙකුට පුළුවන්කම තියෙනවා මෙතන තියෙන නාම රූප දෙකක් විදිහට බලන්න. ඒ වගේම යම්ස කෙනෙකුට පුළුවන්කම තියෙනවා මෙතන තියෙන්නේ ස්කන්ධ පහක් විදිහට බලන්න. ඒ වගේම යම්ස තවත් කෙනෙකුට පුළුවන්කම තියෙනවා මෙතන තියෙන්නේ ආයතන හයක් විදිහට බලන්න. ඉතින් ඒ ධාතු ආයතන ස්කන්ධ විදිහට දැකලා මෙතන සත්‍යයක් පුද්ගලික ආත්මයක් මේ පවතින්නේ. නාම රූප දෙකක්. එහෙම නැත්නම් ස්කන්ධ පංචකයක්. එහෙම නැත්නම් ආයතන හයක් කියන දැකීම පිරිසිදු වීමට කියනවා දිට්ඨි විසුද්ධිය ඉපදුනා. හැබැයි වර්තමාන සමාජය තුළ ලෝකයේ තුළ වර්ධවාගත් අදහසකුත් තියෙනවා. යම්සි කෙනෙක් මේ
රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ. සත්‍යයක් නෙවෙයි පුද්ගලයෙක් නෙවෙයි ආත්මයක් නෙවෙයි කියලා හඳුනගත්ත පමණින්ම ඒක නා සෝතාපන්න භාවයටපත් වුණා වෙන්නේ නැහැ. ඒක දිට්ඨි විසුද්ධිය කියන්නේ සක්කාය දිට්ඨිය යටපත් වුණා කියලා කියනවා. සක්කාය දිට්ඨිය යටපත් කිරීමක් සිදු කරා. නමුත් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙලා නැහැ මෙතනදී. මේ ජීවිතේ අපි මේ අවස්ථාව තුල අපි සක්කාය දිට්ඨියටපත් කරාට බොහෝම සංසාරේ පුරාවට ඒ සක්කාය දිට්ඨිය විසින් හදපු අකුසල් තියෙන ඒ වගේ විපාක හදනකොට නැවතත් අපිට සත්‍ය පුද්ගලික ආත්මයක් විදිහට පෙනෙන ස්වභාවය ඇති වෙනවා. ඒ නිසා අපි මෙතනදී තේරුම් ගන්නට ඕනේ ඒ දිට්ඨි විසුද්ධිය කියලා කියන්නේ සක්කාය දිට්ඨිය යටපත් කරපු අවස්ථාවක් මිස සක්කාය දිට්ඨිය සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරපු අවස්ථාවක් නෙමෙයි කියන කාරණයක් අපි හොඳින්ම තේරුම් ගන්නට ඕනේ. අපි මේක සාමාන්‍ය විදිහට සරල විදිහට බැලුවොත් බුදුරජාණන් වහන්සේ සක්කාය දිට්ඨිය හඳුන්වන තැන 20 ආකාර සක්කාය දිට්ඨිය පෙන්නනවා. රූපං අත්ථ සමනෝපස්සති. රූපේම ආත්මය විදිහට ගන්නවා. ඒ වගේම අත්ථනීවා රූපං කියන්නේ ආත්මය තුල රූපේ තියලා ගන්නවා. ඒ වගේම රූපේ හැදිලා තියෙන ආත්මයෙන් කියලා ගන්නවා. ඒ වගේම ආත්මය තුල රූපේ තියලා ගන්නවා. රූපේ තියෙනවා කියලා ගන්නවා. ඉතින් මේ විදිහට රූපේ පිළිබඳව හතර ආකාරයකින් වර්ධව වටහා ගන්න. ඒ වගේම වේදනාවම ආත්මයයි කියලා ගන්න. වේදනාව හැදිලා තියෙන ආත්මයෙන් කියලා ගන්නවා. ආත්මය තුල වේදනාව තියෙනවා කියලා ගන්නවා. වේදනාව තුල ආත්මයෙන් තියෙනවා කියලා හතර ආකාරයෙන් වර්ධලා ගන්නවා. ඒ වගේම සංඥාවම ආත්මයයි කියලා ගන්නවා. ආත්මය හැදිලා තියෙන සංඥාවෙන් කියලා ගන්නවා. ඒ වගේම සංඥාව තුල ආත්මය තියෙනවා කියලා වර්ධවා ගන්නවා. ඒ වගේම ආත්මය තුල සංඥාව තියෙනවා කියලා වර්ධනවා. ඒ වගේම සංඛාරේම ආත්මයයි කියලා ගන්නවා. ඒ වගේම සංඛාර හැදිලා තියෙන ආත්මයෙන් කියලා. ආත්මය තුල සංඛාර තියෙනවා කියලා හිතනවා නැත්නම් සංඛාර තුල ආත්ම තියෙනවා කියලා වරද්ද ගන්නවා. ඒ වගේම විඥාණයම ආත්මයි කියලා හිතා ගන්නවා. විඥාණය හැදිලා තියෙන ආත්මයෙන් කියලා ගන්නවා. එතන විඥාණය තුල ආත්මය තියෙනවා කියලා ගන්නවා. ආත්මය තුල විඥාණය තියෙනවා කියලා මේ විදිහට එක එක ස්කන්ධය හතර ආකාරයට වර්ධවා ගත්ත 20 ආකාර සක්කාය දිට්ඨියක් අපිට තියෙනවා. ඉතින් මේක අපි සාමාන්‍යයෙන් ගත්තොත් අපිට සාමාන්‍යයෙන් තේරෙන විදිහට හැම කෙනාටම මේ දෘෂ්ටිය දුර වෙන විදිහට බලන්න පුළුවන්. ක්‍රම ගොඩාක් තියෙනවා. ඒ වගේම යම් යෝගාවචරයකට ඒ විසුද්ධීන් සම්පූර්ණ කරගන්නකොට වඩාත් වැඩි කාලයක් වඩාත් වෙහසක් ඇති කරගන්නට වෙන්නේ මේ සක්කාය දිට්ඨිය යටපත් කරගන්න වැඩ පිළිවෙල. ඒ කියන්නේ දිට්ඨි විසුද්ධිය උපද්ද ගන්න වැඩ පිළිවෙල. ඉතින් අපි ඒක සරල තැනක ඉඳන් කතා කරොත් අපි රූපය කොහොමද සක්කායන්තයක් විදිහට අසුර කරන්නේ? එතකොට අපි රූපේට කිනා කියලා කියන්නේ කළු අයියා කියනවා සුදු අයියා කියන. එතකොට ඒ කළු කියන්නේ රූපේට අපි අයියා කියලා. එතකොට රූපේම තමයි අපි එතකොට ආත්මේ විදිහට අරගෙන තියෙන්නේ. ඊට පස්සේ වේදනාවටත් අපි පුද්ගලයා කියනවා. පුද්ගල ස්වභාවයෙන් අසුර කරනවා. කොහොමද වේදනාවට පුද්ගලයා කියලා කියන්නේ? දුක් විඳින මිනිස්සු කියනවා. සැප විඳින මිනිස්සු කියනවා. එතකොට දුක සැප දෙක කියන වේදනාව. මේ වේදනාවටත් අපි පුද්ගලයා කියලා අරගෙන. ඒ වගේම සංඥාවටත් පුද්ගලයා කියලා අපි භාවිතා කරනවා. ගොඩාක් දේවල් ඉගෙන ගත්ත කෙනෙකුට අපි කියන උගතා කියලා. ඒතර ඒ උගත් කියන්නේ මොකක්ද? යා සංඥා ගොඩක් එකතු කරගෙන තියෙනවා. සංඥා ගොඩක් මතක තියාගන්න. ඒ සංඥා ගොඩක් මතක තියාගෙන ඉන්න කෙනා අපි කියන උගත්. ඒතර ඒ සංඥාවට තමයි අපි එතනදී පුද්ගලයා කියලා කියන්නේ. ඒ වගේම අපි චේතනාවට අපි සක්කායන්තයෙන් අසුර. යම්ස කෙනෙක් ඉන්නවා බොහෝම අලෝකන ගොඩාක් උපදිනවා අපි යාට කියනවා පරිත්‍යාග සීලයක්. තව සමහර කෙනෙක් ඉන්නවා ගොඩාක් ලෝභ චේතනාව උපදිනවා. යාට කියනවා ලෝභයක් කියලා. ඒ වගේම තරහා චෛතසික ගොඩාක් හිතේ උපදිනවා. එයාට අපි කියනවා තරහකාරයා කියලා. ඉතින් මේ විදිහට හිතේ උපදින සිතුවිලි වලට අපි පුද්ගලයා කියන්නේ. ඒ වගේම දැනගැනීම් ටිකක් තියෙනවා. ඒ දැනගැනීම් ටිකට පුද්ගල ස්වභාවයෙන් අපි හඳුන්වනවා. මම මෙහිම දැනගත්තා, මට මෙහිම දැනුණා, මට මෙහිම හිතුණා.
ඒ තමන් දැනගත්ත දේ ඒ පුද්ගල ස්වභාවයෙන් අසුර ඒ සරල විදිහට අපි කතා කරොත් ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම අපි සක්කායන්තයෙන් අසුර කරනවා. ඒතර මේක සක්කායන්තයෙන් අසුර කරන විදිහ අපිට තේරුම් කරගන්න ලේසි. නමුත් මේක සක්කායන්තයේ අතහැරන විදිහට අපි කොහොමද බලන්නේ කොහොමද පුරුදු කරගන්නේ කියන එකයි අපි විශේෂයෙන් දැනගන්නට ඕනේ. ඉතින් මෙතනදී කියනවා මේ දිට්ඨි විසුද්ධිය කියනකොට නාම රූප පරිච්ඡේද ඥානය කියලා. ඒ කියන්නේ නාම රූප වෙන් කරලා හඳුන ගන්නා නුවණ තමයි දිට්ඨි විසුද්ධිය කියලා තව විදිහකින් කියුවා. එතන තියෙන්නේ. එතකොට අපි ඉස්සෙල්ලාම ධර්මයේ සඳහන් වෙන්නේ රූප පරිග්‍රහණය. ඒ කියන්නේ රූපේ හොඳට හඳුන ගන්නට ඕනේ කියනවා. රූපය කියනකොට වර්ණයක් තියෙනවා, හැඩයක් තියෙනවා, අල්ලන්න පුළුවන් ඒ ස්වභාවය. ඒතර මේ රූපේවත් අපිට හරියට හඳුන ගන්න බැරුව ගියොත් ඒ නොපෙනෙන නාමය කොහොමටත්ම සැඟවෙනවා. ඒ නිසා අපි කරන්නට ඕනේ පළවෙනියම හොඳට රූපේ හඳුන ගන්නට ඕනේ. ඒ වගේම දෙන්නේ ඉන්න තැන යම්සි කෙනෙක්ව හඳුනගත්තොත් ඒ කියන්නේ කමලුයි තුනිලුයි කියලා දෙන්නෙක් ඉන්නවනම් ඒ දෙන්න ඉන්න තැන එක්කෙනෙක් හඳුනගත්තොත් කමල් නම් හඳුනගත්තේ ඊට පස්සේ ඇතුලේ ඉන්නේ සුනිල් කියලා හඳුනගන්න පහසුයි. ඉතින් ආන් ඒ වගේ වෙලාවක කියන්නේ නාම රූප දෙකක් ක්‍රියාත්මක වෙනකොට අපිට පුළුවන්කම තිබ්බොත් රූපේ හොඳට හඳුන ගන්නට ආන් ඒක අපිට උපකාරයක් වෙනවා ඒ නොපෙනෙන නාමේ හඳුන ගන්න. ඒ නිසා අපි පළවෙනිම හොඳට රූපය බලන්නට ඕනේ. රූපේ හොඳට විදර්ශනා කරන්නට ඕනේ. මෙන්න මෙතනදී රූපේ විදර්ශනා කරනකොට අපි බොහෝ දෙනාට කියලා තියෙනවා බොහෝ පහසු ක්‍රමයක් විදිහට. ඒ බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්නේ යෙදුණු ඒ කායගත සතිය. එහෙම නැත්නම් පිළිකුල් භාවනාව විදිහට දේශනා කරපු ඒ දෙතිස් කුණුපේට අදාළ මේ භාවනාව කරන්න පුරුදුනොත් අපිට හොඳට රූපය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. අන්න එතනදී අපි ඉස්සෙල්ලාම අපිට සත්පුද්ගල ආත්ම සංඥාව ඇති වෙන්නේ තමන්ගේ කය සහ අනුන්ගේ කය. ඒ කියන්නේ අජ්ජත්තං වා කය කයන පස්සේ විරති බහිද්ධා වා කය කයන පස්සේ විරති. ඒතකොට අජ්ජත්තා කියනකොට තමන්ගේ කය බහිද්ධා වා කියනකොට පරසත්තානං වා පරපුද්ගලානං. මේ සත්‍ය සහ අනිත් පුද්ගලයෝ කියන තැනින් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒතර අපි අර ඉස්සෙල්ලා කියපු විදිහට සරලව අපි බලන්න පුරුදු වෙනවා. මිනිස්සේ කියන තැන, තමන් කියන තැන, තනුන් කියන තැන සාමාන්‍යයෙන් රූප ගොඩක් තියෙනවා. සතර මහා ධාතු රූප ගොඩක් තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු රූපයක්. ඒ වගේම ඒ රූපේ කර්මානුරූපව පැමිණි චිත්තය ඇසුරු වෙනවා. ඒ චිත්තය නිසා සිතුවිලි ප්‍රධාන වශයෙන් තුනක් වේදනා සංඥා සංකාර කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ටික තියෙනවා. එතකොට අපි පළවෙනියෙන්ම ඒ රූපයත් සිත සහ සිතුවිලිත් විදිහට ඒ නාම රූප කියන තැනින් බලනකොට ඒ රූපේ කොටට යනවා. ඒ වගේම සිත සහ සිතුවිලි දෙකම නාමයේ කියන තැනට දාලා අපිට බලන්න පුළුවන්. ඒතර යම්සි වෙලාවක යම්සි පුද්ගලයෙක් විදිහට පේන තැන අපිට හිතන්න පුළුවන්. මෙතන තියෙන සතර මහා ධාතුන් හැදිච්ච රූපයකොත් කර්මානුරූප පැවැණි විඥානය සහ සිතුවිලි ටිකක් කියලා බලන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අනිත් සතෙක් අපි කුරුල්ලෙක් දැක්කොත් අපිට ඒ වෙලාවෙදී හිතන්න පුළුවන් මෙතනක් තියෙන රූප කොට. ඒ වගේම වේදනා කොටකුත් තියෙනවා. ඒ සතත් සැප දුක් උපේක්ෂා වේදනා විඳිනවා. ඒ වගේම එයාටත් හඳුනා ගැනීම ගොඩක් තියෙනවා. එයාත් කෝඩුව හඳුනනවා. ඊට පස්සේ පැටව හඳුනනවා, කෑම ಜಾති හඳුනනවා. මේ වගේම සංඥා ගොඩක් එයාට තියෙනවා. ඒ වගේම එයාගේ චිත්තේ සංකාර ගොඩක් තියෙනවා. එයා තමන්ගේ කෙරිල්ලට ආදරේ, පැටවුන්ට ආදරේ. ඒ වගේම සතර කුරුල්ලත් එක්ක සතර විදේශයේ තියෙනවා. ඉතින් මේ විදිහට ඒ චේතනා ගොඩක් තියෙනවා. ඒ වගේම දැනගැනීම් ගොඩක් තියෙනවා. එයා කුඩුව කියලා දැනගන්නවා, පැටිය කියලා දැනගන්නවා. ඉතින් මේ ආදී විදිහට දැනගැනීම් ගොඩක්. එහෙනම් එතන තියෙන්නේ මොකද්ද?
ස්කන්ධ පංචකයක් සංචරණය වෙලා. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහක් තමයි තියෙන්නේ. ඒතර අපි ටිකෙන් ටික පුරුදු කරගත්තොත් අපි ඉදිරියට එන හැම රූපයක් මෙතන රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ස්කන්ධ පංචකයක් තියෙන්නේ කියලා බලන්න. අන්න එපමණකින් අපිට යම්සි විදිහකට මේ දැකීම නිවැරදි කරගන්න පුළුවන්. නමුත් මේ විදිහේ දැකීම නිවැරදි කරගත්ත පමණින් දිට්ඨි විසුද්ධිය ඇති වුණා නෙවෙයි. අපි ඊට වඩා සියුම් විදිහට මේක භාවනාව වශයෙන් පුරුදු කරන්නට ඕනේ. ඉතින් මේ භාවනාව විදිහට පුරුදු කරනකොට ඉස්සර වෙලා මේ කයේ ඒ නිමිති ගන්න පුළුවන් කොටස් 32 අපි හොඳට භාවනා කරන්නට ඕනේ. එතකොට මේ කොටස් 32 භාවනා කරද්දී විශේෂයෙන්ම අපි කේසාලෝ මානකා දන්තා තචෝ ඒ විදිහට භාවනා කරනවා. ඒ නැත්තම් යටිපතුලෙන් ඉහළටත් කෙස් වලින් පහළටත් සමකින් සීමා වෙලා තිබෙන මේ කයේ අසුචි වගේ දේවල් තමයි තියෙන්නේ. මේ කයේ තිබෙනවා කෙස්, ලොම්, නියපොතු, දත් ආදී විදිහට බලන්න. හැබැයි මේ බලනකොට නිකම්ම බලනව නෙවෙයි. මේ බලනකොට අපි මේ කෙස් කියලා බලනකොට මේ කෙස් වල හැඩේ හොඳට හිතට පේන්න ඕනේ, නිමිත්ත පේන්න ඕනේ. ලොම් කියලා බලනකොට මේ ලොම් වල හැඩේ පේන්න ඕනේ. උදාහරණයක් විදිහට කිව්වොත් පිච්ච මලක් කියනවා. හිතේ රූප සටහනක් හැදෙනවා. ඒ වගේම බෝකොලයක් කියනකොට හිතේ රූප සටහනක් හැදෙනවා. ඒ විදිහට මේ කොටස් 32ම බලනකොට ඒ නිමිත්ත තමන්ගේ හිතේ හොඳට ඇදෙන්නට ඕනේ. ඒ නිමිත්ත දිහා බලාගෙන තමයි අපි මේ කොටස් 32ට හොඳට සිහිය යොමු කරන්නේ. එතකොට මේ සත්‍යයා කියන තැන නැත්නම් මනුස්සයා කියන තැන මම කියන තැන මෙතන කොටස් 32ක් තියෙන්නේ කියලා අපි ඉස්සලාම හොඳට මේ කයට සිහිය පිටවන්න බලමු. ඊට පස්සේ අපි මේක තව ටිකක් මේ වගේ ස්වභාවය අපිට අවබෝධ වෙන්නට ඕන නිසා මේ කොටස් අසුභාසාර දුගත පිළිකුල් විදිහට බලන්න. මේ අසුභාසාර දුගත පිළිකුල් විදිහට කෙස්ලොම් නේද සමස්කාර මේ විදිහට බලලා අපිට පුළුවන් මේක ධාතු විදිහට වෙන් කරලා බලන්න. කොහොමද? මේ මමයි කියලා ගත්ත ශරීරේ කෙස් තියෙනවා. මේ කෙස් පඨවි ධාතු. ලොම් පඨවි ධාතු. නියපොතු පඨවි ධාතු. මේක නිකම්ම කියනවා නෙවෙයි. මෙතන හොඳ අවබෝධයක් ඇති වෙන්නට ඕනේ. පවතින්නේ පඨවි ධාතුව. ඒ හැඩේ පේනකොට කෙස් කියන අදහස හිතේ ඉපදින්නේ. ඒ වගේම ලොම් කියන තැන පවතින්නේ පඨවි ධාතුව. ඒ වගේම ලොම් කියන අදහස හිතේ උපදින්නේ. නියපොතු කියන තැන පවතින්නේ පඨවි ධාතුව. ඒ හැඩේ පේනකොට නියපොතු කියන අදහස හිතේ උපදින්නේ. ඉතින් මේ විදිහට අපි මේ කොටසක් පාසා බලනකොට එතනින් අපිට පුළුවන්කම තියෙනවා යම් විදිහකින් මේ නාම රූප දෙක වෙන් කරගන්න. ඉතින් මේ විදිහට අපි කොටස් පඨවි කොටස් ඉස්සම බලනවා. මේ පඨවි කොටස් ඉස්සම බලලා අපි කල්පනා කරනවා පඨවි ධාතු කොටස් 20ක් තියෙනවා මේකයි. බාහිර ගස්කල් මහ පොළවේ යම් තද ගතියින් යුක්ත වූ යම් පඨවි ධාතුවක් ඇතනම් ඒ පඨවි ධාතුවත් මේ පඨවි ධාතුවත් දෙකම සමානයි. පඨවි ධාතුවේ මගේ කැලේ මොකක්වත් නැහැ. පඨවි ධාතුව සත්ත්ව පුද්ගලාත්ම ස්වභාවයෙන් ශුන්‍යයි. ඒ වගේම පඨවි ධාතුවේ අතපය කකුල් මූණ බඩ නහය මොකක්වත් නැහැ. තියෙන්නේ පඨවි ධාතුවමයි. ඒ අතපය මූණ නහය බඩ විදිහට පේන්නේ හිතට. එහෙනම් පඨවි ධාතුව නිමිති වශයෙන් අනිමිත්තයි. ඒ වගේම පඨවි ධාතුවේ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරලා ලබන්න පුළුවන් මොකුත් නෑ. තියෙන්නේ මොනවද? ජරා ධම්ම, ව්‍යාධි ධම්ම, මරණ ධම්ම, කාය ධම්ම, වාය ධම්ම. එහෙනම් මේ පඨවි ධාතුව ප්‍රාර්ථනා වශයෙන් අප්‍රණීතයි. එහෙනම් මෙබඳු ස්වභාවයෙන් යුක්ත පඨවි ධාතු කොට 20ක් මේ කයේ තියෙනවා. ඒ වගේ මේ කයේ තියෙනවා ගලන වැగిරෙන ස්වභාවයෙන් යුක්ත ආපෝ ධාතු කොටස් 12ක්.
මොනවද? පිත්ත ආපෝ ධාතු, සෙම ආපෝ ධාතු, සරව ආපෝ ධාතු. මේ විදිහට ඒ ආපෝ ධාතු කොටස් ටික බලනවා. එතනත් අර නෝන අපිට තියෙන්න ඕනේ. පවතින්නේ ආපෝ ධාතුව. හැබැයි මේ හැඩේ පේනකොට පිත්ත, සෙම, සරව කියන නම් ටික හිත පැත්තේ උපදිනවා. ඉතින් මේ විදිහට ඒ ආපෝ ධාතු කොටස් 12ම බලලා අපි මෙනෙහි කරනවා. ආපෝ ධාතු කොටස් 12ක් තියෙනවා මේකයි. බාහිර ගංගා වැව් පොකුණු ගලන වැగిරෙන ස්වභාවයෙන් යුක්ත යම් ආපෝ ධාතුවක් ඇත්නම් ඒ ආපෝ ධාතුවයි මේ ආපෝ ධාතුවයි දෙකම සමානයි. ආපෝ ධාතුවේ මගේ කැලුම්කක්වත් නැහැ. ආපෝ ධාතුව සත්ත්ව පුද්ගලාත්ම ස්වභාවයෙන් සෝ. ඒ වගේම නිමිති වශයෙන් අනිමිත්තයි, ප්‍රාර්ථනා වශයෙන් අප්‍රණීතයි. ඉබඳු ස්වභාවයෙන් යුක්ත ආපෝ ධාතු කොටස් 12ක් මේ කයේ තියෙනවා. ඒ වගේම මේ කයේ තියෙනවා දවන, තවන, දිරවන, පැස්සවන තේජෝ ධාතු කොටස් 4ක්. ඒ තේජෝ ධාතුව බාහිර ගිනි ගොඩක සූර්ය ශක්තියක පහන් දැල්ලක යම් තේජෝ ධාතුවක් ඇත්නම් ඒ තේජෝ ධාතුවයි මේ තේජෝ ධාතුවයි දෙකම සමානයි. තේජෝ ධාතුව සත්පුද්ගල ආත්ම ස්වභාවයෙන් ශුන්‍යයි. ඒ වගේ මේ කය තියෙනවා පිම්බෙන හැකිලෙන සොලවන වායෝ ධාතු කොටස් 6ක්. මල මුත්‍රා පිට කරන්න උපකාර වෙන අදෝගම වාතය, එක්ක ඔක්කාරයට එන උද්දංගම වාතය, බඩ ඇතුලේ ආහාර පෙළෙන කොට්ටාස වාතය, බඩවැල් අතර ඉඩ අරන් දෙන කොට්ටිත වාතය. ඒ වගේම අතපය දිග හරින්න හකුලන්න උපකාර වෙන අංගමංගානුසාරී වාතය. ඒ වගේම ජීවිතේ පවත්වන්න උපකාර වෙන ආස්වාස පාස්වාස වාතය. ගස්වැල් හුලං ගස්වැල් සොලවාගෙන හවාගෙන යන යම් සුළඟක් ඇත්නම් ඒ වායෝ ධාතුවත් මේ වායෝ ධාතුවත් දෙකම සමානයි. නම් වායෝ ධාතුව සත්පුද්ගල ආත්ම ස්වභාවයෙන් ශුන්‍යයි. එහෙනම් පවතින්නේ මොනවද මෙතන? පඨවි ධාතු කොටස් 20ක් බාහිර පඨවි ධාතුවට සමානයි. ආපෝ ධාතු කොටස් 12ක් බාහිර ආපෝ ධාතුවට සමානයි. තේජෝ ධාතු කොටස් 4ක් බාහිර තේජෝ ධාතුවට සමානයි. වගේම වායෝ ධාතු කොටස් 6ක් බාහිර වායෝ ධාතුවට සමානයි. සතර මහා ධාතුව ආකාශ ධාතුව අහුර හැදුණු රූප මිටියක් තමයි පවතින්නේ. ඒක කෙනෙක්ගේ නෙවෙයි. ඒකට කෙනෙක් කියනවා නම් පඨවි ධාතුව තියෙන හැම තැනටම කිනා කියන්න ඕනේ. ආපෝ ධාතුව තියෙන හැම තැනටම කිනා කියන්න ඕනේ. තේජෝ ධාතුව තියෙන හැම තැනටම කිනා කියන්න ඕනේ. වායෝ ධාතුව තියෙන හැම තැනටම කිනා කියන්න ඕනේ. නමුත් එහෙම අපි කියන්නේ නැහැ. එහෙනම් මෙතන තියෙන්නේ සතර මහා ධාතුව ආකාශ ධාතුව අහුරගෙන ආපු අනිත්‍ය දුක්ඛ අනාත්ම කන බොන ආහාරයෙන් හටගෙන ආහාර නැතිවීමින් නැතිලා යන රූප මිටියක් විතරයි මෙතනදී. මෙන්න මේක අපි පළවෙනියෙන් අවබෝධයට එන්නට ඕනේ. එහෙනම් මේ රූපේ සත්‍යයේ පුද්ගලික ආත්මයක් නෙවෙයි කියලා හොඳට භාවනාමය ප්‍රඥාවෙන් දකින්න ඕනේ. හොඳට කොටස් 32 වෙන් කරලා හොඳට සිහිය පිටර ඊට පස්සේ අසුභ සාරදුගද විදියට පිළිකුල් විදියට බලලා ඊට පස්සේ අපිට මේක ධාතු විදියට දකින්න. ඒ වගේම අපිට තව පුළුවන් මේ කොටස්ම ආර්ය සත්‍ය ප්‍රකට වෙන විදියට දකින්න. කොහොමද? මේ කෙස් ආහාරයෙන් හටගෙන ආහාර නැතිවීමම නැති වෙලා යනවා. නැති වෙලා යන්නේ උප්පත්ති දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි. ජරා දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි. ව්‍යාධි දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි. මරණ දුක්ඛ ලක්ෂණයෙන් අප්‍රියෙහි සංපයෝග දුකින් යුක්තයි. ප්‍රියයන්ගෙන් වෙන් කිරීමේ දුකින් යුක්තයි. කැමැති දෑ නොලැබීමේ දුකින් යුක්තයි. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ස්වභාවයෙන් මුරුමුකට ඇති නිසා මේ කෙස් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කන බොන ආහාරයෙන් හටගෙන ආහාර නැතිවීමෙන් නැතිලා යන ආහාර නැතිවීමෙන්ම නැතිලා යන හේතුව. උප්පත්ති දුක්ඛ ලක්ෂණයෙන් යුතු හේතුව. ජරා දුක්ඛ ලක්ෂණයෙන් යුතු හේතුව. ව්‍යාධි දුක්ඛ ලක්ෂණයෙන් යුතු හේතුව. මරණ දුක්ඛ ලක්ෂණයෙන් යුතු හේතුව. අප්‍රියෙහි සංපයෝග දුකින් යුතු හේතුව. ප්‍රියෙහි විපයෝග දුකින් යුතු හේතුව. කැමැති දෑ නොලැබීමේ දුකින් යුතු හේතුව.
ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ස්වභාවයෙන්ම උරුමකට ඇති මේ ලොම් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මේ විදිහට කොටස් 32ම හොඳට අපිට බලලා පුරුදු කරගන්නට පුළුවන්. ඒ වගේම තව දුරටත් අපිට මේ සත්පුද්ගල සංඥාව දුරු වෙන විදිහට මේක බලන්නට පුළුවන් තව බොහෝ ක්‍රම තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපිට දකින්න පුළුවන් මේ කේස් හිසේ පිටලා තියෙනවා. නමුත් මේ කෙස් දන්නේ මට තමයි කෙස් කියලා කියන්නේ මම මේ හිසේ පිටලා තියනවා කියලා කෙස් දන්නේ. ඒ කෙස් දන්නේ නැත්තේ කෙස් වලට හිතන්න බෑ. ඒ කෙස් වලට හිතන්න බැරි. කෙස් කියලා කියන්නේ සිතවත් සිතුවිලිවත් නෙවෙයි. කෙස් කියලා කියන්නේ අචිත්තක අචේතනික අනාත්ම ධර්මතාවය. පඨවි ධාතු කොටසක්. නමුත් හිතකට හිතන්න පුළුවන් මේ තමයි කෙස්. මේ කෙස් මගේ, මේ කෙස් සහවලා. මේ කෙස් මෙසේ වේවා, මේ කෙස් මෙසේ නොවේවා. බොහෝ දේ හිතන්න පුළුවන්. ප්‍රාර්ථනා කරන්නට පුළුවන්. හැබැයි ඒ හිතන ප්‍රාර්ථනා කරන දේ ලබන්න පුළුවන් කමක් නැහැ. ඒ හිතන ප්‍රාර්ථනා කරන දේ ලබන්න පුළුවන් නම් මේ කෙස් දිරන්නේ නැහැ. කෙස් ඉදෙන්නේ නැහැ, කෙස් හැලෙන්නේ නැහැ. හිතින්ම හිතලා ප්‍රකෘති කරගන්න තිබ්බා. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ නැත්තේ? ඒ හිතන බව සිතක උපදින විතර්ක මාත්‍රයක් විතරයි. ඒක කෙස් වලට අදාළ නෑ. එහෙනම් කෙස් කියලා කියන්නේ තමන්ගෙත් නොවන, අනුන්ගෙත් නොවන, කන බොන ආහාරයෙන් හටගෙන ආහාර නැතිවීමෙන් නැති වෙලා යන ජාති ජරා ව්‍යාධි මරණය උරුම කරගත් අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මතාවය. කෙස් කියලා කියන්නේ තමන්ගෙත් නොවන, අනුන්ගෙත් නොවන, කන බොන ආහාරයෙන් හටගෙන ආහාර නැතිවීමෙන්ම නැති වෙලා යන ජාති ජරා ව්‍යාධි මරණය උරුම කරගත් අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මතාවය. මේ කෙස් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මේ කෙස් සත්ත්ව නොවේ, පුද්ගල නොවේ, ආත්ම නොවේ. මේ වගේ අපිට බලන්න පුළුවන්. තව උදාහරණයක් අපි ගත්තොත් අපිට හිතන්න පුළුවන් මේ දත් කට ඇතුලේ පිටලා තියෙනවා. ආහාර අපන කොත්තේ ඊට කරනවා. නමුත් මේ දත් දන්නේ මට තමයි දත් කියලා කියන්නේ. ඇයි දත් දන්නේ නැත්තේ? දත් වලට හිතන්න බෑ. ඒ දත් වලට හිතන්න බැරි දත් කියලා කියන්නේ සිතවත් සිතුවිලිවත් නොවන නිසා. දත් කියලා කියන්නේ අචිත්තක අචේතනික අනාත්ම ධර්මතාවය. පඨවි ධාතු කොටසක්. නමුත් හිතකට හිතන්න පුළුවන් මේ තමයි දත්. මේ දත් මගේ, මේ දත් අහවලාගේ, මේ දත් මෙසේ වේවා, මේ දත් මෙසේ නොවේවා. බොහෝ දේ හිතන්න පුළුවන්, ප්‍රාර්ථනා කරන්න පුළුවන්. හැබැයි එහෙම හිතුවට ප්‍රාර්ථනා කළාට ඒ හිතන ප්‍රාර්ථනා කරන දේ දත් වලින් ලබන්න පුළුවන් කමක් නැහැ. ඒක ලබන්න පුළුවන් කමක් තිබ්බනම් දත් දිරන්නේ නැහැ, ගැලවෙන්නේ නැහැ, හිරිවැටෙන්නේ නැහැ, ආබාධ වලටපත් වෙන්නේ නැහැ. හිතෙන් මෙහිදලා ප්‍රකෘතිමත් කරගන්න තියෙනවා. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ නැත්තේ? ඒ හිතන බව සිතක උපදින විතර්ක මාත්‍රයක් විතරයි. ඒක දත් වලට අදාළ නැහැ. දත් කියලා කියන්නේ තමන්ගෙත් නොවන, අනුන්ගෙත් නොවන, කන බොන ආහාරයෙන් හටගෙන ආහාර නැතිවීමෙන් නැති වෙලා යන ජාති ජරා ව්‍යාධි මරණය උරුම කරගත් අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මතාවය. පඨවි ධාතු කොටසක්. මේ දත් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මේ දත් සත්ත්ව නොවේ, පුද්ගල නොවේ, ආත්ම නොවේ. මේ විදිහට අපි සංසාරේ බොහෝ වතාවක් අපි ඇති කරගෙන තියෙන මොයි මෝඩකම ගෙවෙන විදිහට අපි දැන් කරන්න ඕනේ මොකද්ද? තමන්ටම තමන් විසින් උගන්වන්න ඕනේ. මේකේ ස්වභාවය මෙහිමයි. මේ ධාතුවේ ස්වභාවය මෙහිමයි. මේ හිතන බව වෙන එක. පවතින්නේ සතර මහා ධාතුව. චිත්තේ සහ සිතුවිලි කියන්නේ තව දෙයක් කියලා. මේ නාම රූප වෙන් වෙන විදිහට මේ කොටස් හොඳට භාවනා කරන්නට ඕනේ. මෙන්න මේ භාවනා කරනකොට යාට නුවණක් එළඹ සිටිනවා. එහෙනම්
කෙස්ලොම් නියද සම්මස්නාර කියලා කිව්වට එතන තියෙන්නේ පඨවි ධාතුව නේද? පඨවි ධාතුව ප්‍රධාන නිසා පඨවි කියන අනිත් නැතුව නෙවෙයි. නමුත් පඨවි ලක්ෂණේ වැඩි එතන. ඒ නිසා පඨවි ධාතුව කියලා ගන්නවා. ඒ වගේම පිතසෙම සරවලේ දහඩිය කියලා කිව්වට එතන තියෙන්නේ ආපෝ ධාතුව නේද? ඉතින් මේ විදිහට ගත්තොත් යාට හොඳට තේරෙනවා සතර මහා ධාතුව ආකාශ ධාතුව අහුරගෙන ආපු රූප මිටියක් තමයි ඉදිරි පිටට එන්නේ. එතකොට ඒ රූප මිටිය ඉදිරි පිටට එනකොට විඳීම් හැඳිනීම් කල්පනා කිරීම තියෙනවා. ඒ කියන්නේ වේදනා සංඥා සංකාර. ඒ විඳිනවා කියන සතර මහා ධාතු රූප මිටියක් ඉදිරි පිටට එනකොට පළවෙනිම මොකද වෙන්නේ? ඒ රූපය චක්කුම් පටිච්ච රූපේච උප්පංචති චක්ඛු විඥාන. තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති තං විතක්කේති තං ප්‍රපංචේති කියලා ධර්මතාවයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥාන. ඇසයි රූපයයි නිසා ඇසේ විඥානය උපදිනවා. තින්නම් සංගති පස්සෝ ඒ තුනේ එකතු වීමටයි ස්පර්ශය කියලා කියන්නේ. පස්සපච්චා වේදනා. මොකද්ද විඳින වෙන්නේ? සතර මහා ධාතු රූපය විඳින්නේ. යං වේදේති තං සංජානාති. යමක්ද විඳින්නේ ඒක තමයි හඳුනගන්නේ. මොකද්ද මෙතන හඳුනගන්නේ? ඒ සතර මහා ධාතු රූපේ හැඩය හඳුනගන්නවා. යං සංජානාති තං විතක්කේති. අන්නේ හඳුනගත දෙයටයි කල්පනා කරන්න විතර්ක කරන්න. ඒ සතර මහා ධාතු රූපේ හැඩයට කල්පනා කරනවා. කොහොමද කල්පනා කරන්නේ? යං විතක්කේති තම් ප්‍රපංචේති. මම කියලා කල්පනා කරමු. මම කියලා ප්‍රපංචයක් දැනගන්නවා. අම්මා කියලා කල්පනා කරන් පස්සේ හැඩයට අම්මා කියලා දැනගන්නවා. තාත්තා කියලා කල්පනා කරන් පස්සේ තාත්තා කියලා දැනගන්නවා. ඒතර මෙන්න මේ විදිහටයි ඒ සතර මහා ධාතු රූප මිටිය අපිට සත්පුද්ගලාත්මය බවට පත් වෙලා තියෙන්නේ. එහෙනම් තමන්ගේ කය තුළ මේ සතර මහා ධාතු රූප මිටියක් තියෙනවා. ඒ කය තුළ කර්මානුරූප පැමිණි ඒ නාම ධර්ම එහෙම නැත්නම් සිත සහ සිතුවිලි ඇසුරු වෙනවා. ඒ සිත සහ සිතුවිලි වලින් තමයි මේ කය නැගිටවන්නේ, ගමන් කරන්නේ, ඉඳවන්නේ, නිදි කරන්නේ කොහොම ටික කරන්නේ. එහෙනම් මේ කය කියලා කියන්නේ නිකම්ම සතර මහා ධාතු රූප මිටිය. එතකොට අනිත් ශරීරවලත් ඒ සතර මහා ධාතු රූපය සිත සහ සිතුවිලි පවතිනවා. නමුත් අනිත් ශරීරවල තියෙන සිත සහ සිතුවිලි අපිට විඤ්ඤාණය වෙන්නේ නැහැ. ඒත් අපිට දකින්න ලැබෙන්නේ අනිත් ශරීරවල තියෙන සතර මහා ධාතු රූපය විතරයි. ඒ සතර මහා ධාතු රූපේට අපි විඳලා හඳුනලා කල්පනා කරපු විදිහටයි අපි දැනගන්නේ. එහෙනම් සත්පුද්ගල ස්වභාවය ගොඩ නැගෙන්නේ මෙන්න මේ විදිහටයි. ඒ ප්‍රපංච ඇති වෙන විදිහට ලෝකයක් නිර්මාණය වෙන්නේ මෙන්න මේ විදිහටයි. මෙන්න මේ අවබෝධය අපි හොඳාකාරව හිතේ ඇති කරගන්නට ඕනේ. මේ අවබෝධය ඇති කරගෙන අපි තවදුරටත් බලනකොට අපිට වෙන් කරගන්නට පුළුවන්. එහෙනම් සතර මහා ධාතු රූපයක් තියෙනවා. ඒක රූපය. ඒ වගේම සිත සහ සිතුවිලි කියන දෙක නාම ධර්මයක් විදිහට. එහෙනම් අපි සත්‍ය පුද්ගලයෙක් කියලා කිව්වට මෙතන තියෙන නාම රූප දෙකක්. ඒව නැත්තම් මෙතන තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයක් තියෙන්නේ. සත්‍ය පුද්ගලයෙක් නෙවෙයි කියන අවබෝධය හොඳට සැකයකින් තොරව හිත පෙන්නකොට හිත පිළිගන්න මට්ටමකට නොවන උපදිනකොට කියනවා ditthi visuddhiය ඉපදුනා කියලා. ඉතින් අපි මේ විදිහට උත්සාහවත් වෙන්නට ඕනේ. ඉතින් මේ උත්සාහවත් වෙනකොට අපි මේ කියපු ආකාරයේ භාවනා වැඩ පිළිවෙල ඔබට පුරුදු කර ගන්න පුළුවන් ආකාරයට අපි වෙනත් දේශනාවක් තුළින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කායානුපස්සනාවට අදාළව මේ කොහොමද ditthi visuddhiය උපද්දගන්නේ? මේ සතර මහා ධාතු රූපේ පිරිසිදු දකින්නේ කොහොමද? මේ නාම ධර්මයන් පිරිසිදු දකින්නේ කොහොමද කියන එක අපි භාවනාවක් විදිහට වඩා ගන්න ස්වභාවයෙන්ම ඉදිරිපත් කරන්න ඉදිරිය බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේ අපි කතා කළේ
ඒ දිට්ඨි විසුද්ධිය කියන්නේ මොකද්ද කියන එක. ඒ දිට්ඨි විසුද්ධිය කියනකොට ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහ සත්‍ය පුද්ගලික ආත්මයක් කියලා වර්ධවා ගන්නේ නැතුව මේ ස්කන්ධ පහක් විදිහට එහෙම නැත්නම් නාම රූප දෙකක් විදිහට එහෙම නැත්නම් අස කන නාසය දිව ශරීරය මනස කියලා ආයතන හයක් විදිහට දැනගන්න වැඩපිළිවෙල තමයි අපි කතා කරේ දිට්ඨි විසුද්ධිය කියලා. ඉතින් මේක මේ පමණකින් කතා කරන්න ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපි ඉදිරියේ නැවත විවිධ පරයයන් ඔස්සේ මේක කතා කරන්න සාකච්ඡා කරන්න උත්සාහවත් වෙනවා. මොකද හේතුව මේ විසුද්ධි සම්පූර්ණ කර ගැනීමේදී අමාරුම විසුද්ධිය තමයි බොහෝ කාලයක් යෝගාවචරයේකට ගත වෙන්නේ මේ දිට්ඨි විසුද්ධිය සම්පාදනය කරගන්නටයි. මොකද අපිට බලන රූපය සත්‍ය හැටියට පුද්ගලයා හැටියටමයි පේන්නේ. ඒ සත්‍යයක් හැටියට පුද්ගලයෙක් හැටියට පේන අදහස තියාගෙන මෙතනින් එහාට අපිට යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ කියන්නේ කාංකා විතරනේ. ඒ සැක දුරු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ කාංකා ඒ සැක සංකා වලින් ඈතර වෙලා ඒ පිරිසිදු භාවය ඇති කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ මේ දිට්ඨි විසුද්ධිය මනාකොට උපද්දගත්තේ නැත්තම්. එතකොට අපි සාරාංශ විදිහට කතා කරොත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයක් තියෙනවා. මේ ස්කන්ධ පංචකය තමයි අපි සත්පුද්ගල ආත්ම ස්වභාවයෙන් වර්ධවා වටාගෙන තියෙන. ඒකට අපි කියවා සක්කාය දිට්ඨිය කියලා. මේ සක්කාය දිට්ඨිය දුර වෙන විදිහට අපි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ පිරිසිඳ දැක ගන්නට අවශ්‍ය වෙනවා. එතකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ හඳුන ගැනීමක් තමයි ඇත්තටම මෙතනදී සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි හැම වෙලාවෙදිම අපේ ඉදිරියට කවුරු ආවා තමන්ගේ සහනුන්ගේ අපි පුරුදු කර ගන්නවා මෙතන තියෙනවා සතර මහා ධාතුයෙන් හටගත්ත රූප මිටිය. ඒ වගේම කර්මාන් රූප පැමිණි විඥානයේ මේ සිතේ ඒ කර්මාන් රූප පැමිණි විඥානයේ මේ කය ඇසුරු වෙනවා. ඒ සිතෙන් සිතුවිලි උපදිනවා. ඒ සිත සහ සිතුවිලි සහ සතර මහා ධාතු රූපයක් තමයි මෙතන පවතින්නේ කියලා බලන්න හුරු වෙනවා. එහෙම නැත්නම් අපි දකින සත්පුද්ගලයන් දිහා කල්පනා කරලා මෙතන රූප ගොඩක් තියෙනවා. සතර මහා ධාතුයෙන් හටගත්තා. ඒ වගේම වේදනා ගොඩක් තියෙනවා, සංඥා ගොඩක් තියෙනවා. සංකාර ගොඩක් තියෙනවා, විඥාන ගොඩක් තියෙනවා. එහෙනම් මෙතන තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන ගොඩක් මිස සත්‍ය පුද්ගලයෙක් නෙවෙයි කියන අවබෝධය ඇති කරගන්නට ඕනේ. මේ අවබෝධය ඇති කරගන්නට තමයි අපි මේ රූපය වෙන වෙනම බලනවා. වේදනාව වෙන වෙනම බලනවා. සංඥා වෙන වෙනම බලනවා. සංකාර වෙන වෙනම බලනවා. විඥානය වෙන වෙනම බලනවා. එතකොට රූපයේ ඉස්සෙල්ලාම අපි පිරිසිඳ දැක්කොත් අපිට ඊට පස්සේ පුළුවන්කම තියෙනවා වේදනා සංඥා සංකාර කියන ධර්මතාවයන් ටික දකින්න. ඒතර වේදනාව ගත්තොත් එහෙම වේදනාව කියන්නේ ස්පර්ශයේ පස්යෙන් ඇති වෙලා ස්පර්ශ නැති වෙනකොට නැති වෙන ධර්මතාවය. එන වේදනාවත් සත්‍ය පුද්ගලික ආත්මයක් නෙවෙයි ස්පර්ශ නිසා ඇති වෙලා ස්පර්ශ නැති වෙනකොට නැති වෙන ධර්මතාවය. සංඥාව කියලා කියන්නේ හඳුන ගැනීම. හඳුන ගැනීම ගොඩාක් තියෙනවා. හැබැයි මේ හඳුන ගැනීම කියන්නේ සත්‍යයක් නෙවෙයි. හඳුන ගැනීම කියන්නේ හඳුන ගැනීම. ඒ කියන්නේ ස්පර්ශය නිසා හටගෙන ස්පර්ශය නැති වෙනකොට නැති වෙන ධර්මතාවයක් තමයි සංඥාව කියලා කියන්නේ. ඊට පස්සේ සංකාර ගත්තයින් පස්සේ ඒ වේදනා සංඥා දෙක අරනකොට හිතේ උපදින සියලු දේවල් සංස්කාර ගණයට යනවා. ඒ කියන්නේ කර්ම කියලා අපි කියනවා. එතකොට චේතනාවමයි බුදුරජාණන් වහන්සේ කර්මය කියලා හඳුන්වන්නේ. එතකොට අපි චේතනාවක් පහළ කරලා හිතින් කිරීම කරනවා නම් මේ ඔක්කොම කර්ම බවට පත් වෙනවා. ඒ කියන්නේ කුසල කර්ම වෙන්නත් පුළුවන්. අකුසල කර්ම වෙන්නත් පුළුවන්. ඒ චේතනාව සම්මා දිට්ඨියට අනුගත එකක් නම් කුසල කර්මයක් වෙනවා. ඒ වගේ මිත්‍යා දෘෂ්ටියට අනුගත එකක් නම් අකුසල කර්මයක් වෙනවා. ඉතින් මේක කර්ම. ඒතර මේ කර්ම කියන්නේ අතේ පුද්ගලයක් නෙවෙයි ස්පර්ශයෙන් ඇති වෙලා ස්පර්ශ නැති වෙනකොට නැති වෙන ධර්මතාවය. ඒ කාර්ය ස්පර්ශ නිසා ඇති වෙන්නේ. ඊට පස්සේ විඥාන ගත්තෙන් පස්සේ අපි මේ විඥාන ස්කන්ධය ගැන
විශේෂයෙන් කතා කරගන්නට ඕනේ. අපි ඒවා ඉදිරියේ විස්තර වශයෙන් කතා කරනවා. මොකද මේ විඥානය කියනකොට විඥාණයට විශේෂ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ විචානාති උච්චති විඥානන්ති. ඒ කියන්නේ දැනගන්නවා කියන අර්ථයෙන් තමයි විඥානය කියලා කියන්නේ. ඒ මහා වේදල්ල සූත්‍රයේ කොට්ටිත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේත් අතර සාකච්ඡාවේදී මේ විඥානය මොකක්ද කියලා අහනකොට ඒ විචානාති ධනේ කියන අර්ථයෙන් තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ උත්තර දෙන්නේ. මේ විඥානය මොනවද දන්නේ? මේ විඥානය දන්නවා කළ කර්මය දන්නවා. ඒ වගේම විපාක දෙන්න දන්නවා. ඒ විපාක දෙන කාලේ ප්‍රමාණය දන්නවා. ඒ කර්ම ශක්තිය දන්නවා. විපාක කර්ම සකස් කරපු ශේෂ්ත්‍රය දන්නවා. මේ ආදී විදිහට මේ විඥාණයෙන් ගොඩාක් කර්ම දන්නවා. ඒ වගේ මේ විඥාණයට පුළුවන්කම තියෙනවා ඒ රූප දකින්න පුළුවන්කම තියෙනවා. ශබ්ද අහන්න පුළුවන්කම තියෙනවා. ගඳ සුවඳ විඳින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම රස දැනගන්න පුළුවන්කම තියෙනවා. පහස දැනගන්න පුළුවන්කම තියෙනවා. හිතවිලි දැනගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් රූප දකින්න අදාළ විදිහට විඥානි පහළ වෙනකොට අපි ඒකට කියනවා චක්ක විඥානය කියලා. ඒ වගේම ශබ්ද අහන්න අදාළ විදිහට විඥානි පහළ වෙනකොට අපි ඒකට කියනවා සෝත විඥානය කියලා. ඒ වගේම ගඳ සුවඳ දැනගන්න පුළුවන් විදිහට විඥානි පහළ වෙනකොට කියනවා ගාහන විඥානය කියලා. රස දැනගන්න පුළුවන් විදිහට විඥානි පහළ වෙනකොට ජීවහා විඥානය කියනවා. ඒ වගේම පහස පොට්ටබ්බේ දැනගන්න පුළුවන් විදිහට විඥානි පහළ වෙනකොට කාය විඥානය කියනවා. ඒ වගේම අරමුණු දැනගන්න පුළුවන් ආකාරයෙන් විඥානි පහළ වෙනකොට මනෝ විඥානය කියනවා. ඉතින් මේ ආදී විදිහට මේ විඥානය දැනගන්න විචානාති කෘත්‍ය සිදු කරනවා. ඒ වගේම අපි නින්දට ගියයින් පස්සේ ඒ හීන පෙන්නන ක්‍රියාවලිය සිදු කරන. එතනදී ඇත්තටම මේ ඇහෙන් පේනවා වගේම රූප පේනවා. ඒ වගේම කනට ඇහෙනවා වගේම ශබ්ද ඇහෙනවා. නාසයටත් ගඳ සුවඳ දැනෙනවා. කායට පහස දැනෙනවා වගේම දැනෙන ස්වභාවය තියෙනවා. එහෙනම් ඒ සියලුම ඉන්ද්‍රියන් අඩපණ වෙච්ච වෙලාවක හිතට පුළුවන්කම තියෙනවා අර අවශ්‍ය කාර්යය සිද්ධ කරන්න. නමුත් මෙතන කර්ම සකස් වෙන්නේ නැහැ. ඒ කර්ම සකස් වෙන්නේ නැති අදාළ චේතනාවල් ඒ ආකාරව සිද්ධ වෙන්නේ නැති නිසා. නමුත් මම මේක මතක් කරේ ඒ විඥාණය තමයි ඒ සියලු කටයුතු කිරීමට දායක වෙන්නේ. විඥාන ස්කන්ධය පිළිබඳව අපි දැනගෙන ඉන්නා වූ අවබෝධය බොහොම සුළු මට්ටමක තියෙනවා. නමුත් අපි මේ ස්කන්ධ පංචකය ගැන වෙනම දැනගන්නකොට විශේෂයෙන් මේ විඥානයේ ස්වභාවය දැනගන්නට වෙනවා. ඒ විඥාන ස්කන්ධය කියන විඥාන ගොඩාක් තියෙන ඒ විඥාන ගොඩ ගැන දැනගන්න වෙනවා. ඉතින් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයක් තියෙනවා. මේ ස්කන්ධ පංචකය තමයි අපි සත්පුද්ගල ආත්ම ස්වභාවයෙන් වර්ධවා වටාගෙන තියෙන. ඒකට අපි කියවා සක්කාය දිට්ඨිය කියලා. ඒකේ පහක්මයි. පහකට එකක් කියනවනම් ඒක අසාධාරණයි. ඒකේ පහක් බවට අවබෝධ කර ගන්නා වැඩ පිළිවෙල ඒ දිට්ඨි විසුද්ධිය බවට පත් වෙනවා. එහෙනම් මෙතන තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන ගොඩක් මිස සත්‍ය පුද්ගලයක් නෙවෙයි කියන අවබෝධය ඇති කර ගන්නට ඕනේ. ඉතින් මේ අපි කියලා දුන්න කාරණා නැවත කල්පනා කරලා ඒ දිට්ඨි විසුද්ධිය උපද්ද ගන්නට උත්සාහවත් වෙන්න කියලා මතක් කරනවා. ඉදිරියට අවස්ථාව ලැබෙන විදිහට ඒ දිට්ඨි විසුද්ධියට අදාළ විදිහට තවත් කාරණා මතක් කරන්න පැහැදිලි කරන්න උත්සාහවත් වෙනවා. අද දවසේ මේ දේශනාව මේ ආකාරයෙන් අවසන් කරන්න බලාපොරොත්තු. යෝචේ වස්ස සතං ජීවේ දුප්පඤ්ඤෝ අසමාහිතෝ ඒකහං ජීවිතං
වන්තස්ස ජායිනෝ. යමෙක් නුවණ නැතිව නොසන්සුන්ව අවුරුදු 100ක් ජීවත් වේ නම් ඒ ජීවත් වීමට වඩා නුවණැති ධ්‍යාන වඩන්නාගේ එක් දිනක ජීවත් වීම උතුම්ය. ධම්මපදය සහස්ස වග්ගය.